සදහම් දේශනා මෝහ ගන අන්ධකාරය දුරුකොට සසර සැරිසරන අසරණ සත්වයන් මේ සංසාර දුකින් අත්මුදවාලන්නට මේ මනුලොව පහළ වී වදාළ ගෞතම නම් අප තිලෝගුරු ශාන්තිනායක සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තරීතර උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අප ශාන්තිනායකයන්න් වහන්සේ මනුලොව වෙසෙන සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල පෙවිතුරු ගාම්භීර ශ්‍රී සද්ධර්මය නිවැරදිව සංනිවේදනය කරනු ලබන අප මාධ්‍යනාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙනු ලබන මෙත් සදහම් දේශනා අති උතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ වටිනා සද්ධර්ම දේශනාවක් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩහස ලබා දීමටයි අප මෙලෙස සූදානම් වන්නේ. සදවතුන් සියලු දෙනාටම ගෞරවයෙන් පින් සිතින් ආරාධනා කරමින් පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේව සාදු නදින් යුතුව පිළිගනිමු. අවසරයි සේවවත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිකහෙන්පුර ශීල සුවර්ණ ගිලන භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපාද ගල්ගමුවේ ඥානදීප පින්වන්ත ස්වාමීන් වහන්සේ අද මේ වටිනා සද්ධර්ම දේශනාව සිදු කරන්නේ. උන්වහන්සේව සාදුකාර ලබා දීලා පිළිගනිමු. සාදු සාදු සාදු. සදවතුනි, අද මේ සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරන ලබන ඒ පින්වන්ත පිරිස පිළිබඳවයි මම ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. පරලෝ සැපත් එස් සුනිල් ප්‍රේමරත්න මහතාගේ පුතුණුවන් වන සුනිත් ප්‍රේමරත්න, දියණිය ගයනී ප්‍රේමරත්න සහ බිරිඳ චන්ද්‍රා සුබසිංහ මේරිගම පදිංචි වජිර ජයන්ත මහත්මයා සහ පවුලේ පිරිස, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි විරාජ් වැන්දබෝනා මහත්මයා සහ පවුලේ පින්වන්ත පිරිස විසින් දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. මේ සුපින්වතුන්ගේ ප්‍රධාන අරමුණු අතර සිහිපත් කර තිබෙනවා. මේරිගම පදිංචිව සිටි 2019 අගෝස්තු මාස 30 වන දින පරලෝ සැපත් එස් සුනිල් ප්‍රේමරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම, මේරිගම මාදබිවිට පදිංචිව සිට පරලෝ සැපත් එස්.ඒ. සිරිසේන සීයාටත් තම මෑණියන්ගේ පියාණන් වන පරලෝ සැපත් කරෝලිස් සිඤ්ඤෝ මහත්මයාටත් සුබසිංහ හාමිනේ මෑණියන්ටත් වැඩිමහල් සොයුරු වන මේරිගම දෙල්වල පදිංචිව සිටි නන්දන බෙනට් මහත්මයාටත් පින් අනුමෝදන් කිරීම පරලෝ සැපත් එස්.ඒ. දයාවතී මිත්තනියට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, සඵල වේවා. සුජීවත් වාසය කරන්නු සෑම ධර්මාවබෝධයම ලැබේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා. මිය පරලෝකීය සෑම දිනාටම මේ පින්පෙත් උපකාරම වේවා යන ප්‍රාර්ථනාව කරමින් අපි සියලු දෙනාම සදහසිත පෙරට කොටගෙන සාදු සිතින් යුතුව ආරාධනා කරමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේට මේ අතිඋතුම් සද්ධර්ම දේශනාව සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹු ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. පිංගතුනි, බණ ඇසීම අපිට නිවන් දොරටුවක්.
එනිසා බණහන ඔබ හැම දෙනාම ලෝකෙ කොහේ ඉදම් බණැහුවත් කොතන ඉදම් බණැහුවත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්මශ්‍රවනය අපට නිවන්දොරටුවක් බවටම පත්වේවා කියෙන අධිෂ්ඨානය. තින් අද මේ ධර්මානු ශාසනාව පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ පරලෝ සැපත් වන්නට ඉදනු සුනිල් ප්‍රේමරත් මහත්මාගේ පුතනුවන් වන සුනෙත් ප්‍රේමරත්න පුතනුවන් දියනිය වන ගයනි ප්‍රේමරත්න දියනිය ඒවගේ මෙතුමන්ගේ බිරිඳ වන චන්ද්‍රා සුවසිංහ මෑනියන් ඒවගේ මීරිකම පදිංචි වජිර ජයන්ත මහත්මා සහ පවුලේ පිරිස ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි විරාජ් වැන්ද බෝනා මහත්මා සහ පවුලේ සියලු දෙනා එකතු වෙලාද මේ ධර්මානු ශාසනාව පින්බර දායකත්වය දරනවා. එයගේ අරමුණ තමයි මීරිගම පදිංචිව සිටි 2019 අගෝස්තු මාස 30 වෙනි දින පරලෝ සැපත් වන්නට යෙදුණු සුනිල් ප්‍රේමරත්න මහත්මාට පින් අනුමෝදන් කිරීම මීරිගම මාදඹ විට පදිංචිව සිට පරලෝ සැපත් වූ සිරිසේන සීයාටත් තම මෑණියන්ගේ පියාණන් වන පරලෝ සැපත් වූ කරෝලිස් සිං්ඥෝ මහත්මාටත් සුභසිංහාමිනේ මෑණියන්ටත් වැඩිමහල් සොහොයුරු වන මීරිගම දෙල්වල පදිංචිව සිටි නන්දන බෙනට් මහත්මාටත් පරලෝ සැපත්වන්නට ඉදුණු දයාවති මිත්තනිය ඇතුළු පරම්පරාගත සියලූම මියගේ ඥාතීන් සිහිපත් කළ පින්දීම අද ධර්මානු ශාසනාව උතුම් අරමුණ. තිඟ අරමුණෙන් තමයි ඒ පිංහතුන් මේ ධර්මදානමේ පින්කම සිදු කරන්නේ. තිඟී බණහන හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිසම නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි මේ ධර්මානු ශාසනාවට මාතෘකා කරගන්නේ අපේ ජීවිතයේ තීරණාත්මක වෙලාවක්. ඊළඟ උපත ගැන තීරණාත්මක මොහොතක් මරණාසන්න මොහොත. මෙන්න මේ මරණාසන්න මොහොතේ කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්මවල ස්වභාවය. ඒ මොහොතේ හිතට ගලාගෙනෙන සිතුවිලි මොන විදිහටද කෙනෙක්ගේ ඊළඟ උපතට බලපාන්න. සමහර වෙලාවට මේ ජීවිතේ නොකරපු දෙයක් වෙන්න පුළුවන්. හීනකින්වත් නොසිතපු දෙයක් වෙන්න පුළුවන්. මරණාසන්න වෙලාවෙ නොඒක් විදිහේ භයානක දේවල් හිතට මැවි පේනවා සමහරයට. නොසිතන විදිහට කේන්ති යනවා සමහරුන්ට මරණාසන්න වෙලාවේ. දරුව එක්ක ඥාතීන් එක්ක තමන්ට කෑමටික කවලා නාවලා වතුරටික පෝලා ආදරින් බෙහෙත් හේත් කරලා තමන් ළඟම ඉන්න කෙනා එක්කත් හරියට කේන්ති යනවා සමහරුන්ට. සමහරලාට වෛද්‍යවරයෙක් බෙහෙත් කරන්න මිසී කෙනෙක් තමන්ව සනීප කරගන්න උත්සාහගත්තත් ඒ අය එක්කත් වෛර බදිනවා. එදකොට මේ වගේ මරණාසන්න මොහොත සමහරයි නොසිතන විදිහට දවේශය වෛරය කේන්තිය හිතේ කලබලකම මේ වගේ ලක්ෂණ නිසා මේ හිතේ ඇතිවන මෙවැනි භයානක ස්වභාවයන් නිසා ඊළඟ උපත බොහෝ අවාසනාවන්ත විදිහට සමහරයගේ මරණාසන්න මොහොතේ සකස් වෙනවා. අන්නේ නිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පෙන්නලා තියෙන ආකාරයට මරණාසන්න මොහොතක ඊළඟ උපත පිණිස කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්මවල ස්වභාවය අද මේ ධර්මානු ශාසනාවද අපි විස්තර ඇතුව කතා කරනවා. බොහෝ වෙලාවට බහල ඇති සාමාන්‍ය සමාජය තුළ මිනිස්සු කියනවා ඔය මොනවා කරත් ඉතින් චුතිචිත තමයි. අන්තිම වෙලාවේ ඒ වෙලාවට ඉතින් හිතන දේ තමයි. ඔන්න ඔහොම කියනවා බහල ඇති. ඒ අතර සමහර අය හිතාගෙන ඉන්නවා හරි මගේ ඒ වෙලාවට කරගන්නංකො උඹලගේ පාඩු ඉඳ පල්ලා කියන. මට උපදිස් දෙන්න එබන එපා කියනවා. සමහර අකුසල් කර පව්කම් කර ඉන්න අය මේ ධර්මය ගැන නොදැනුවත්කම නිසා ඒ අය හිතාගෙන ඉන්නවා මැරෙන්න වැටෙනකං ඔය කරගෙන යන අකුසල් වැරදි වැඩ පව්කං ඔය විදිහටම කරගෙන ගිහිල්ලා
අන්තිම වෙලාවෙ චුතිචිත අන්තිම සිතුවිල්ලා මං ඒක ඒ වෙලාවට කරගන්න මන් දන්නවා වැඩි කරගන්න කියලා. එදකොට මේ වගේ අදහස් අපිට සමාජය තුළ අහන්න ලැබෙනකොට අපිට පේනවා කොයි තරක් ධර්මය නොදන්නා කෙනා අසරණද. අනතුර ළඟට යනකම්ම කිසි බයක් නැතුව යනවා. අවසානයේ මරණින් මත්තේ සතරාපායට වැටෙනවා. අන්නේ නිසා පිංවතුනේ මරණාසන්න මොහොතේ හිතක ස්වභාවය හොඳට තේරුම් ගන්නතොත් මේ හිත අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ. බොහෝ වෙලාවට ඔබට හිතෙන්න පුළ මම ගැන මන්දන්න මං ඒක කරගන්නංකු මන්දන්නවනේ මං ගැන ඔබ ඔහොම හිතුවට ඔබ මතකතියාගන්න ඔබට මේ කෙලෙස් සහිත හිත තරං හතුරේ මේ දීර්ක සංසාර ගමනේ වෙන කොහෙවත් තමගේ ජීවිතය හම්බෙලා නෑ හරියට ආපස්සට මේ සංසාර ගමන දිහා බලනවන. ඔබ නිරේට අරගෙනගේ බාහිර පුද්ගලයෙක් නෙමෙයි ඔබේ කෙලෙස් සහිත හිතයි ඔබ නිරේට ඇදගෙන ගිය. ඔබ තිරිසං අපායවල් වල වැටිලා කොච්චර සංසාරි දුක්හිඳ ලැද්ද මේ බාහිර අරයා නිසා මෙයා නිසා මෙන්න මෙයා තමයි කියලා අපි මේ ප්‍රශ්නය අනුන්ට දාන්න හැදුවට කෙලෙස් සහිත හිත තමයි ඔබව ඒ මට්ටමට ඇදල දැම්මේ. තැන් හිතන් ඔබ තුළ තරහ යන ස්වභාවයක් නැත්නම් පටිගානුසේ මේ දවේශය තරහව කේන්තිය හිත තුළ නැත්නම් බාහිර කෙනෙකුට පුළුවන්ද ඔබේ කේන්ති අවසලකන්න. ඔබේ හිතේ දවේශය තියෙන නිසා තමයි බාහිර පුද්ගලයෙක් හෝ බාහිර සිදුවීමක් හෝ යම් කෙනෙක් හෝ යම් දෙයක් මුල් කරගෙන ඒ වෛරය බලවත් වෙලා කේන්තිය තරහව මතු වෙලා බලවත් වෙලා එන්නේ ඔබේ හිත තුළ කේන්තිය තියෙන නිසා. ඒ නිසා මේ සංසාර ගමනය ඔබ තිරිසං අපායි වැටි වැටි දුක් විඳවිඳාවද මේ කෙලෙස් සහිත පාපී හිත තමයි ඔබ එතනට ඇදගෙන ගිය. මේ දීර්ග සංසාර ගමනි ප්‍රේත ලෝකොල ඉපදිලා සෙම් සොටු හොය හොයා කොච්චර කුසගින්නේ සහ පිපාසාාවෙන් මොන තරන් දුක්හිඳ ඇත්ත මේ සංසාරය. බාහිර පුද්ගලයෙක් නිසා නෙමේ. ඔබේම කෙලෙස් සහිත හිත තමයි ඔබව ඒ උපත්තුලට අරගෙන යන්නේ. ඒ නිසා පිංහතුනේ මටමාව විශ්වාසයි කියලා ආයමත් මේ කෙලෙස් සහිත හිතම විශ්වාස කර කර සංසාරය අමාරුයි වැටි වැටි යන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අනාත්මයි තමාගේ වසගේ පවත්වන්න බෑ. බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නල දෙනවා සබ්බේ සංකාර අනිච්චාති සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංකාරා දුක්ඛාති මේ සියලු සංස්කාර දුකයි. සබ්බේ ධම්මා අනත්තාති සියලු ධර්මයන් අනාත්මයි. අනාත්මයි කියන්නේ මම මගේ මටෝන විදියට තියාගන්න පුළුවන් කියලා තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ වසගේ පවත්වන්න බෑ. දැන් ආත්ම කියලා කියන්නේ තමාගේ වසගේ පවත්වන්න පුළුවන්. මගේ දේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන්නම් අන්න අපි ඒකට කෙනවා ආත්මයක් කියලා. හැබැයි ආත්මික ස්වභාවයක් නෙමේ තින් එහෙම නැතුම ආත්මික යන උපත කියන අදහස නෙමේ එතන. අනාත්ම කියන්නේ තමාගේ වසගේ පවත්වන්න බෑ. තමන්ට ඕන විදිහට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. ඒක ඔබට තවත් ගැමුරින් තේරුම් ගන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා දේශනා කරපු ප්‍රධානම දේශනාව අනන්ත ලක්කන සූට දේශනාව. අන්නේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ මේ අනාත්ම ස්වභාවය ගැන අනන්ත ලක්කන සූට දේශනාවෙන් පෙන්වේ අනාත්මය ගැන. ඒ නිසා කිසිම දෙයක් මේ ඇස ඔබට මේ මගේ ඇහැ මට ඕන විදිහටයි මට මම රූප බලන්නේ කාටවත් වැඩක්නේ අන්න එහෙම ඔබ හිතනවා. එහෙම හිතුවට ඔබට හැල් ඉඩවෙන එක නවත්තන්න බෑ. මගේ ඇස වයිසට යන්න එපා මගේ හැල් ඉඩවෙන්න එපා මේකට දුක් සහිත රූප පේන්න එපා මේක මෙහෙමත වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියල ඔබට ඕන විදියට පවත්වන්න බෑ. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඇස ලෙඩ වෙනවා වයසට යනවා ජරාවට පත්වෙනවා
ඇස් පේන් නැතු යනවා ඇස් කුණු වෙලා යනවා සමහරුගේ ඇස් අයින්කර මැරෙන්න්න කලින්ම ඇහැපිටිං ඉවත් කරන්න වෙනවා. මේ කන මේක මම මගේ ශරීර මේ මගේ කන කාටවත් වඩක් නෑන මට ඕන විදිහටයි මේකති එහෙම ඔබ හිතුවට ඔබට ඔබේ වසගේ පවත්වන්න බෑ. හේතු නිසා හටගත්දයක්. ඒ හේතු වෙනස් වෙනකොට එක වෙනස් වෙන ඔබ කැමති වුණත් අකමැති වුණත් මේ කන වයිසට යනවා ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා තුවාල හැදෙනවා කං ඇහෙන් නැතුව යනවා මොන්න තරන් ලෙඩ රෝග හටගන්නවාද. නාසය ඔබට ඕන විදිහට සුවඳ වර්ග ඔබ කැමති දේවල් විතරක්න මේ ගඳ දැනෙනවා නාහේ ලෙඩ හැදෙනවා ගඳ සූද නොදැනෙන මට්ටමට ජරාවට පත්වෙලා යනවා. දිව ගැන හිතන්න ඔබට හිතන්න පුළ මෙ මගේ සට මගේ දිවන දිව මගේ එනිසා මට ඕන විදිහට ඒක තියෙන්නේ කියලා. මතක තියාගන දිව කියන්නේ ආයතනයක් හේතු නිසා හටගත්. නාමරූප පච්චයා සලායත් මේ ආයතන හයම නාමරූපයෙන් හටගත්තේ. හේතු නිසා හටගත්ත දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. දිව ලෙඩ වෙනවා නො ඒ ලෙඩ රෝග හැදෙනවා දිවේ තුවාල හැදෙනවා කුණු වෙනවා. ඔබ දැකලති නොනම් පිළිකා දිවේ මුක පිළිකා හැදෙනවා. සමහරු කැමති වුණත් අකමැති වුණත් ඒ දිව සමහට මේ මූුණේ හමත් එක්කම ගලවලා කපල අයින් කරනවා. උගුරෙන් බටයක් දාලා කෑමටික එතනින් බටයක් දාලා යවනවා. කවුරුත් කැමති නෑ. මේ දිව මම මගේ නම් මටෝන විදියට තියාගන්න පුළුවන්නම් කවුද කැමති ඒ විදිහට දිව කපලා උගුරෙන් බටයක් දාලා එතනින් කෑම යවාගන්න. ඒ නිසා අනිත්‍යදේ අනිත්‍ය වෙනවා. දුක්දේ දුකට පත්වෙනවා. අනාත්මදේ අනාත්ම වෙලා නොම අපිට ඕන විදියට පාත්තන්න පුළුවන් දේවල්නෙමේ මේ ශරීරයත් එහෙමයි. අපි කැමති වුණත් අකමැති වුණත් වයසට යනවා ලෙඩ හැදෙනවා ජරාවට පත්වෙනවා. ඒ කයට අත්වෙන ඉර නම මැරි යනවා. කොටසෙන් කොටසත් මැරිලා යනවා. සමහරු ජීවත් වෙලා ඉන්න ඇදීම ශරීරය පැත්තක් පණ නැති වෙනවා. සමහරුගේ කකුලක් කපල අයින් කරන්න වෙනවා. අන්තිමට කොහොම හරි කකුලක් නැතුව හරි ජීවත්වෙන්න හිතාගෙන කැමති වෙනවා කමක් නෑ කියලා. සමහරයි කකුල් දෙකම කපලායින් කරනවා. ඒත් කැමති වෙනවා කකුල් දෙක නැතත් කමක් නෑ ඉතුරු ටිකෙන් හරින්න පුළුවන්නක් කිය. ඒ නිසා මතක තියාගන්න මේ මම මගේ කියලා හිටියට හේතු නිසා හටගත්දයක්. බුදුරජාණන් වහන්සේ පෙන්ුව අනාත්මයි තමාගේ වසගේ පවත්තන්න බෑ. පුළුවන් කියලා හිතපු නිසා තමයි අපි මේ හිතට රැවටුනේ. පිංහතුනේ අපි මුලාවෙන් මේ සියල්ල දිහා දකින හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝක සත්වයා ලෝක දිහා දකින්නේ අනිත්‍යය නිත්‍ය සංඥේ. අනිත්‍යදේ හැබැයි නිත්‍යයි කියන සංඥාවෙන් තමයි අයව දකින්නේ. ඒක තමයි අවිද්‍යාව ස්වභාවේ. දුක්කේ සුක සංඥී. ඇත්තටම දුකක් හැබැයි ආයක දකින්නේ සුක සංඥාවෙන් සැප සංඥාවෙන්. ඒක තමයි අවිද්‍යාව ස්වභාවේ. අසුබේ සුභ සංඥී ඇත්තටම අසුභ පිළිකුල් සහගත දෙයක් ගොඩන් සුභ සංඥාවෙන්මයි ගන්නේ. සුභ සංඥාවෙන් ගන්නේ. අනත්තේ අත්ත සංඥී අනාත්මදේ ආත්ම සංඥාවෙන් ගන්න මේක මම මගේ මටෝ නැවිදියට පුළුවන් කියලා. කය විතරක් නෙමේ හිතට කොච්චර රැවටෙනවත්. ඒ හිතට රැවටිලා ආත්ම සංඥාවෙන් ගත්ත නිසයි ඒ හිත විසින් ඔබව නොමගෑරයා ඔබ නිරේට ඇදගෙන ගියා තිරිසල් ලෝකට ඇදගෙන ගියා ප්‍රේතපායට ඇදගෙන ගියා මේ සතරාපායි මහගෙදර කරගෙන ආපු දීර්ඝ සංසාර ගමනේ ඔබ යම්තාක් සසරි දුක් විඳවිදාවනං මේ කෙලෙස් සහිත අවිද්‍යා සහගත තන්හාාවෙන් බැඳී ගිය මේ පාපී හිතම තමයි ඔබවේ දුක් සහිත සංසාර ගමන ඇදගෙනගේ. අන්නේ නිසා පිංහතුනේ කෙලෙස් සහිත හිත විශ්වාස කරන්න එපා. මරණාසන්න මොහොතේ අපිට ඕන විදිහට කුසලේ විතරක් ඒ වෙලාවට මතක් කරගෙන අකුසලේ හිතෙන් අතහරිනවා කියන එක ඒ වෙලාවෙ කරන්න පුළුවන් දෙයක් නෙමේ. හැබැයි ඒ දේ කරන්න පුළුවන් කාලයක් තිස්සේ පුහුණු වෙච්ච කෙනෙකුට. ධර්මය උගන්නනවා සතර සම්යක් ප්‍රධාන වීරිය කියලා කොටසක්.
උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. උපන් කුසල් බලවත් කරන්න වීරිය ගන්නවා නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. ඔකට ධර්මී කියන්නේ සතර සම්යක් ප්‍රධාන වීරී. කෙනෙක් වීරිය සතර ආකාරයකට බලවත් කරන හැටි. උපන්නා වූ අකුසල්. දැන් අපි හිතමු මරණ මංචකය ගැනම අපි හිතමු. මරණාසන්න වෙලාවෙ හිතට තරහක් එනවා. දරුවෙක් ගැන කියලා අපි හිතමු. තමන්ට බේත් ටික දරුවෝ ඇවිල්ලා කියනවා ආදරෙන් කන්න බෑම කියනවා. මට බෑ කන්න කියනවා. වෛද්‍යවරු කියනවා නෑ නෑ එයාට කොහොම හරි කමන්නේ ඇඟ දුර්වලයි කන්න දෙන්න කියනවා. එතකොට කන්න බෑ කියනකොට දරුවෝ කියනවා නෑ දොස්තර කිව්වා තාත්තට කන්න කිව්වා අම්මට කොහොම හරි මේ ටික කන්න කියලා බලෙන් කවන්න හදනකොට ඔන්න දැන් තරහා යනවා කේන්ති යනවා. දැන් අන්න වෛරයක් කේන්තියක් අකුසලයක් හිතේ හටගත්තා. උපන්නා වූ අකුසලයක් දැන් හිතේ තියෙනවා. අන්න පුහුණු කරලා පුරුදු කරපු කෙනා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න. අන්න ධර්මය දන්න කෙනා තමන්ගේ හිත දිහා චිත්තානුපස්සනාව. දැන් බලන්න මේ එකට එකක් ගැලපෙන හැටි. සතර සතිපට්ඨානෙ වඩනවනම් ධර්මය දන්න කෙනෙක් නම් තමන්ගේ හිතට ද්වේෂය එනකොටම දන්නවා ද්වේෂ හිතක් මා තුළ දැන් ඇති වෙලා තරහ ගිහිල්ලා ඉන්න මගේ හිත දැන් නොසන්සුන් කලබලයි මට තරහක් ඇති වුණා. ඒක අඳුන ගත්ත කෙනා මොකද කරන්නේ ඒ ද්වේෂයේ ප්‍රහාණය කර ගැනීම පිණිස මෛත්‍රිය වඩන. එයා මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී සිත දියුණු කරනවා ඒ ද්වේෂය ඉවත් කර ගැනීම පිණිස. එදකොට පිංහතුනේ අන්න උපන්නා වූ අකුසලේ ප්‍රහාණය කරන්නේ මහන්සි ගන්න. දැන් එයා අයෝනිසෝ මනසිකාරය දුනෝ. ඒ දරුව ගැන දැන් තවදුරටත් හිතනවා මේ මට බලෙන් කවනවා ඔයිට කලිනුත් එහෙමයි මම්මුන්ට කිව්ව කොච්චර කිව්වත් අහන්නේ මට වද දෙනවා අන්න එහෙම දැන් හිතනවා. දැන් එහෙම හිතනකොට මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා උපන් ද්වේෂය බලවත් වෙනවා. අන්න උපන්නා වූ අකුසල් තවත් බලවත් වෙනවා නූපන් අකුසල් උපදිනවා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය දෙන්නේ නැතුව ඒ මොහොතේ හිතන්න පුළුවන්නම් අනේ මේ මට ආදරයට නේද මේ බලෙන් හරි කෑම ටිකක් කවන්න හදන්න. දොස්තරලා එහෙම කියන්නේ මාව සුවපත් කරගන්න නේද? මට දීර්ඝා මාව බොහෝ කාලයක් මාව නිරෝගීව තියාගන්න නේද මේ දරුවෝ වෛද්‍යවරු මේ හැමෝම එකතු වෙලා උත්සාහ ගන්න අනේ ඒ අය සුවපත් වේවා. එහෙම හිතන්න පුළුවන් නම් දැන් බලන්න අපි මේ හිතන ක්‍රමයක් එක්ක සිතුවිල්ලක් හිතෙන් අයින් කරන හැටි. එහෙම හිතනකොට උපන්නා වූ ද්වේෂයත් යටපත් වෙනවා. නූපන් ද්වේෂය නූපදිනවා. අන්නේ නිසා පින්වතුනි මේ ධර්මයේ පුරුදු කරලා කාලයක් පුහුණු කරපු කෙනා දන්නවා සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ල අඳුනගෙන හිතෙන් බැහැර කරන්න. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරනවා නූපන් අකුසල් නූපදවන විදිහටම තමන්ගේ කල්පනාව සිතුවිලි පවත්වන. කුසල් උපදවනවා. ඒ වෙලාවෙ දරුවට මෛත්‍රී කරනවා. තමන්ට දැන් හිතන්න ලෙඩෙක් කියලා මරණාසන්න ඕන්නෑ වයිසට ගිය කෙනෙක් කල් ලෙඩ වෙලා අපි දන්න ඇන කොයි වෙලි මැරෙනවාද කියලා. කලින් කියලා ආදැන්වා මරණාසන්න වේගෙන එන්න කියලා එක පා එහෙම නෙමේ සමහරු දන්නේ. සමහරු හිතාගෙනන්න ඕක පොඩි ලෙඩක් කියලා හිතාගෙන ඉන්නේ. නොසිතන විදිහට ජීවිතේ හිටි ගමන් පුටුවේ වාඩි වෙලා ඉන්නවා පපු අමාරු වෙනවා ටික වෙලාවයි බලනකොට පණ ගිහිල්ලා. මේ පාරෙදි හම්බෙනවා මගදී ආයේ කොහෙද යන්න කියලා හොඳට කතා බහ කරලා ඒනම් හෙට හම්බෙමු කියලා යනවා. මෙන්න ගිහින් ටික වෙලාවකින් ආරංචි වෙන අසවලා නැති වුණා. අදහ ගන්නවත් බෑ. මේ ටික වෙලාවකට කලින් මාත් එක කතා කරලා හිනා වෙලා මේ හොඳට හිටියේ මිනිස්සයනේ. කොහොමද එහෙම වෙන්නේ? අදහ ගන්නවත් බෑ. ඒක තමයි ජීවිතේ හැටි. මරණය කවදා කොතන කොයි මොහොතේ එනවද කියලා අපි කවුරුත් දන්නේ. ඒ නිසා මැරෙන්න වැටෙනකං හිටියොත් ධර්මය සිහි කරන්න ඔබ අනතුරේ වැටෙනවාමයි. නිතර පුහුණු කරන්න නිතර පුරුදු කරන්න. කොහොමද අපි කුසලයක හිත බලවත් කරන්න? බුදුගුණ සිහි කරනවා. අපි හිතම ඒ වෙලාවෙම
තමන්ට දරුවෙක් ඇප උපස්ථාන කරනවා නම් කෑම ටික කවනවා නාවනවා බේත් ටික දෙනවා ඒ දරුවට මෛත්‍රී කරන්න පුරුදුවෙන්. අනේ මගේ මළමුට්ට ටික අස් කරලා කැතකුණු ටික ඉවත් කරලා සමාට කෙල ටික පිහලා සෙම ටික පිහලා බොහොම ආදරෙන් කෑම ටික හදලා අනේමාව රැක බලා ගන්නවා නේද මේ දරුව නිදුක්කේවා නිරෝගීවා සුවපත්තේවා කියලා හදවතිම තමන්ට සලකන කෙනාට උපස්ථාන කරන කෙනාට මෛත්‍රී වඩා අන්න එතකොට කුසල් බලවත්වෙනවා. නූපන් කුසල් උපදිනවා උපන්නා වූ මෛත්‍රී ආදී යම් කුසලයක් තිබ්බනං එක තවත් බලවත්වෙනවා. දැම් බලන්න මරණාසන්න මොහොතක බොහොම සරලව දේවල් තියෙනවා පිංහතුනි හිත රැකගන්න. ගොඩාක් ධර්මය දන්න අයම ධර්මය ගල්පගෙන සුගතිය කියන්නෙමෙයි. ඔබ විමානවත්වේ සඳහන් දේශනා ඇහුවොත් දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා ඒ අය මේ ගොඩක් බණහලා සූට්‍ර දේශනා ත්‍රිපිටගේ කාලයක් කියෝලා මේ හොඳට බණ භාවනා කළ හිත පුරුදු කරගත් අයටත් වඩා සමහර සිදුවීම් තියෙනවා ඒ වෙලාවට අපිට හිතාගන්න බෑ ඒ මොහොත හිත හදාගන්නවා. තමන්ගේ ජීවිතය අමනතුරක් විපතක් වෙන්න යන වෙලාවට හිත හදාගන්නවන්නේ මංමොකටද කාටවත් වයිද කරන්න මංකරේ හොඳ දෙයක්. එහෙම හිත හදාගෙන මැරිල සුගතියන. එක සිදුවීමක් තියෙනවා මේ නැන්දම්ම හැම වෙලේම ඒ ලේලිත් එක්ක රණ්ඩුවටමයියෙන් මේ ලේලි හරි මෛත්‍රී සහගතයි. නැන්දම්ම මොනවා කිව්වත් බැන්නත් මොන්න විදිහට ගැහුවත් දමල ගැහුවත් යමකින් සුවපත්තේවා සුවපත්තේවා කියලා මෛත්‍රියම වඩාගෙන තමන්ගේ හිත රැකගෙන ඉන්න. ඔහොම ඉන්නකොට එක දවසක් ස්වාමීන් වහන්සේ නමත් පින්ඩ පාති වැඩිය. ගෙදර ගිහිල බැලු අනේ දෙන්න දෙයක් නෑ. වලඳ දිහා බැලුව දංකුඩ ටිකක් සූරල කාලමකුවත්මනෑ. එදා දවස උයන්න දෙකුත් නෑ උයපු දෙකුත් නෑ. කාම්බරේ බලන්නකොට නැන්දම්මගේ කාම්බරේ තියෙනවා උක්දඩු කීපයක් උක්දඩු දෙකක් තිබ්බා. ඒ වෙලේ හිතුන අනේ මේ ස්වාමීන් වහන්සේට උක් පැණි ටිකක් පූජා කරගන්න තියෙනවන මොන තරම් පිනක්ද මේ වෙලාව. එලියෙන් ආසනයක් පනවල වන්දනා කළකිව ස්වාමීනී සුළු මොහොතක් මේ ආසනය එලිය වැඩඉන්න. උක් පැණි ටිකක් සකස් කරලා මං පාතරයට පූජ කරන්න මට පොඩි වෙලාවක් දෙන්න කියලා ඉක්මනට ගිහිල්ල නැන්දම්මත් නෑ අහන්න කෙනෙකුත් නෑ කමක්නේ ආපු ගමන් මං මේක කියලා නැන්දම්මට පින් දෙනවා කියලා අර උක්දනු දෙකාරගෙන මිරි කලා භාජනයකට උක් පැණිටි කාරගෙන ඇවිල්ලා හර ස්වාමීන් වහන්සගේ පාත්තරයට පූජ කර. උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වැඩිය. දැම් මේ පින ගැන සිහිකර කර පුද්දුම සතුටකින් හිටිය අනේ කොච්චර දෙයක්ද කොච්චර ලාභයක්ද මං අද ලොකූ පිනක් කරගත්තා කියලා ඕක සිහිකර කර හිටිය. ඔය පින සිහිකර කර ඉන්නකොට මෙන්න හවස් වෙලා නැන්දම්මාව. ආපු ගමන් කාම්බරයට ගිය උද්දනු දෙක නෑ කේන්තියෙන් ඇවිල් ඇහුව කෝමගේ උක්දන්නු දෙක. ඒ කියනකොටම කිවන්නේ අම්මේ හිත පහදවා ගන්න අම්ම සතුටු වෙන්න. මන් ලොකූ පින්කමක් කරගත්තා ඒ පින අම්මට අම්ම හිත හදාගන්න. මං අද පින්ඩ පාති වැඩිය ස්වාමීන් වහන්සේ නමකට ඒ උක්දනු දෙක පූජ කරා. දී කාගෙන් අහලද මගේ උක්දන්නු දෙක පූජ කරේ කියලා කේන්තියට පුටුවක් තිබ්බ උත්සල ගැහුවා. ඒ පුටුවෙන් ගහනකොටම වැදුනේ නරක තැනක හේ මැදගෙන වැටුණා මිය ගිහා. ජීවිතයේ සමහර වෙලාවට නොසිතන සිදුවීම. සමාට මැරෙන්න්න ගැහුව නොවේ වෙන්න පුළුවන්. එවැනි අත්වැරදිම ඔබට ඕන තරම් මේ සමාජය අහන්න ලැබෙනවා. සමහරලාවට දරුවෙකුට දෙමවපියෙක් වෙන්න පුළුවන්. තරවටු කරනවා සමහලට ගහනවා. නොසිතන විදිහට නරක තැනක වැදිලා මිය යනවා. එදකොට ඒ වගේ අර ලේලිය එහෙම ඇදගෙන වැටුණා මිය ගිය. සුළු වෙලා දැන් හිතන්න කොච්චර දැන් දවේශයේ පුරුදු කරන කෙනෙකුට නම් හිත දමනය කරපු නැති කෙනෙකුට නම් වෙන කෙනෙක් නම් නැන්දම්මට සාප කරගෙන මං මැරිලා හරි ඕකගෙන් පලිගන්නවා කියාගෙන මැරෙනයි නින්නේ සාමාන්‍ය සතේ සරපයෙක් වෙලා හරි මං ඕකගෙන් පලිගන්නවා මං මැරිලා බෙල්ල හරි මිරිකනවා යකෙක් වෙලා කියලා ඔහොම හිතාගෙන සමහරු මැරෙන්නේ. හැබැයි මෛත්‍රිය වඩපු මේ ලේලියට පුළුවන් වුණා හිත රැකගන්න. නැන්දම්ම ගැහුව එකවත්
ඒ සිදුවීමවත් නෙමේ සිහි කරේ කොච්චර ලාභයක්ද. අනේ මං ආරයන් වහන්සේ නමකට අඩ උක්දන්ඩක් පූජ කරානේ සාධූ සාධූ කියලා එහෙම පණගියා. නින්දෙන් පිබිදිය වගේ දෙව්ලෝ පහළ වුණා බොහෝම ලස්සන රත්තරම් පාට දිවිය විමානක පහළ වුණා දේවතාවයක් වෙලා. අපේ මුගලන් මහරහතන් වහන්සේ ඉරදිවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ නිතර වඩිනවා දෙව්ලොවට බඹලවට දෙවියන්ගේ විස්තරහන. මේ මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝකට වැඩම කළ දෙවියන්ගේ විස්තර අහගෙන යනකොට මේ දිවිය විමානය දැකල ඇහුව පින්වත් දෙවිය පින්වත් දෙව්දුව. ඔබ මේ තරන් දිවිය සැප සම්පත් විඳින්නේ මොනවගේ පිනක් කරලද. ඔබ නම් බොහෝ පින්කරගත්ත කෙනෙක් පාටයි. මොනවගේ පිනක්ද කරේ. අන්න එතකොට කිවනේ ස්වාමීනි මං ගොඩාක් පින්කරපු කෙනෙක් නෙමේ මං ගොඩක් ධර්මය දැනගෙන හිටියෙත් නෑ. නමුත් මං මගේ හිත රැකගත්තා. මගේ හිතට තරහක් දවේශයක් ඇතිවෙන්න මං ඉඩ තිබෙන මං හිත රැකගත්තා. දවසක් පින්ඩ පාතියාපු සාමීන් වහන්සේ නමකට මං ගෙදර තිබ උක්දන්ඩක් පූජ කර යුක්දන්න නැන්දම්මගේ. නැන්දම්ම කේන්තියෙන් මගේ උක්දන්ඩකෝ කියලා ඒ වෙලාවේ අතට අහුවිච්ච දෙයකින් පුටුවකින් මට දමල ගැහුව. මං ඇදගෙන වැටිලා මිය ගිය. නමුත් මං කරපු පින ගැන සිහි කරලා මං මේ දෙව්ලුව ඉපදුනාකිව නින්දෙන් පිබිදිය වගේ. දැන් ඔබ හිතන්න මේ සිදුවීම සාමාන්‍යෙන් මේ බනාහන හතර පෝයට සීල්ගන්න සාමාන්‍ය උපාසකම්ම කෙනෙකුට මේක කිව්වත් හම්බෝ කොහොමද එහෙමත් පුළුවන්ද අන්න එහෙමයි හිතෙන් ලේසි නෑ මේ හිත රැක ගන්නවා කෙනෙ සිල්ගත්තටම ලේසි නෑ ඔබ හිතන්න සිල්ගන්න ගිහිලා කොච්චර රණ්ඩුවල්ලන උපාසකම්මල ඉන්නවාද දාන බෙදන පෝලිමේ සමහරලාට තමන්ගේ ඉටිරෙදි කෑල්ලි තව කෙනෙක් ඉඳගත්තා කියලා රණ්ඩුවලන එතකොට මේ බුදුන් අදින්න ගිහිල්ලා පිරිකරට මල්වට්ටියට අට පිරිකරට එතකොට මේක තමයි සාමාන්‍යෙන් හිත පුරුදු කරලා නැත්නං කොච්චර සුදුරෙදි පොරෝගෙන හිටියත් මොනතරන් සිල්රෙදි ඇඳගෙන හිටියත් කොච්චර බණහන්න ගියත් ප්‍රායෝගිකව ධර්මය පුරුදු කරලා නැත්නන් ජීවිතය අසරණයි පින්වතුනි. අන්නේ නිසා ප්‍රායෝගිකව ධර්මය පුරුදු කරනවා කියන්නේ හිතට එන අකුසලය ඒ මොහොතෙම අඳුන්නගෙන හිතෙන් ප්‍රහාණය කරනවා. රාග දවේශ මෝහ ඊරිසියා මානාදී අකුසල්වට හිත ඇතුළි වැඩෙන්න්න ඉඩ දෙන්නේ. ඒ මොහොතෙම හටගත් තැනම ප්‍රහාණය කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය සඳහන් වෙනවා දිට්ටේ දිට්ටමත්තම් භවිශ්‍යති යමක් දැක්කොත් දැකී මාත්‍රයකින් අවසන් කරන්න. ඒ තුළ කෙලෙස් සහිත නිමිති සටහන් තියාගෙන අකුසල් උපද්දවන්න එපා. සුතේ සුතමත්තම් භවිස්සති කනට යමක් ඇහුනත් ඇසී මාත්‍රෙන් මේ අවසන් කරන්න. එහි කෙලෙස් සහිත නිමිති සටහන් තියාගෙන අකුසල්ලු සිහිකර කර එක බලවත් කරන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති යමක් දැනුණොත් නාසයට ගඳ සුවද දැනෙනවා දිවට රස දැනෙනවා කයට පහස දැනෙනවා ඒවත් දැනී මාත්‍රයෙන් එතනින්ම ඉස්පර්සයෙන් හටගත්තා ඉස්පර්සය වෙනස් වෙනකට වෙනස් වුනා අනිත්‍යයි කියල එතනින් මතහරින්. කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ තියාගෙන ඒවා සිහිකර කර කෙලෙස් උපද්දවන්න එපා. විඤ්ඥානයේ විඤ්ඥාන මත්තම් භවිස්සති යමක් හිතුනොත් සිතී මාත්‍රයම අවසන් කරන්න හිතුනොත් හිතුනවා විතරයි. ඒ සිතුවිලි තුළ කෙලෙස් සහිත නිමිති සටහන් මෙනෙහි කර කර ඒවා නැවත නැවත ආවර්ජනය කර කර කෙලෙස් උපද්ද උපද්දව යන්න එපා එතනින් අතහරි. තැන් බලන්න මේ ප්‍රායෝගිකව මේ දේ පුරුදු කරලා අතහැරීම පුරුදු කරනවා කියන ඒක හිතට එන ක්ලේෂ ධර්මයන් ඒ මොහොතේ අතහරන්න හිත පුරුදු කරනවා. අන්න ඒ විදිහට කෙලෙස් අතහරන්න අකුසල් තරහාව කේන්තිය වෛරය එවැනි සිතුවිලි හිතේ වැඩෙන්න්න ඉඩ නොදී ඒවා හිතෙන් ඒ මොහොතෙම ප්‍රහණය කරනවා. හිත තුළ පුරුදු කරන්නේ කුසල් කරපු පින් සිහි කරනවා කරපු කුසල් මෙනෙහි කරනවා කරගත්ත ජීවිත කාලෙ පින්කන් සිහි කරනවා ඒ මොහොතේ හරි බුදුගුණ සිහි කරනවා අන්නේ කෙනා හිත රැක ගන්න දක්ෂ වෙනවා. අපි බලමු පිංගතුනී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පෙන්නනවා මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්ම හතරක්. ගරුක කර්ම එකක් ඊළඟට ආසන්න කර්ම
ඊළඟට ආචින්න කර්ම කටක්තා කර්ම කියලා 4ක් තියෙනවා. අපි මේ ගැන සරලව තේරුම් ගමු. ගරුක කර්ම කියන්නේ බලවත්ම කර්ම. තව වෙනත් පිනකින් යටපත් කරන්න බැරි අකුසල් තියෙනවා. ඒවට කියනවා ගරුක අකුසල්. ඒ තමයි පංචානන්තරීය අකුසල්. කෙනෙක් තමන්ගේ ජීවිතේ ඒ ජීවිතය තුළ පෙර ජීවිතයක නෙමෙයි. ඒ ජීවිතේ මව මැරීම, පියා මැරීම, සංඝභේදය, රහතුන්ගේ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, බුදු කෙනෙක්ගේ ශරීරයේ ලේසෙලවීම, මෙන්න මේ කියන භයානක ඒවට කියන ගරුක කර්ම, ගරුක අකුසල්. පංචානන්තරීය අකුසලයක් තමන්ගේ අතින් සිද්ධ වෙලා තිබුණොත් ඒ කාන්තින් ඊළඟ ජීවිතේ කල්පයක් මහනිරේ මරණ මංචකයේ ආසන්න කර්මයක් හැටියට ඒක බලවත් වෙනවාමයි ගරුක කර්ම. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඒ තරම් පව්කාරයෙක් තමන්ගේ අම්මා තමන්ගේ අතින් චේතනාත්මකව මරන්න තරම්, පියා මරන්න තරම්, සංඝභේදයක් කරන්න තරම්, රහතන් වහන්සේ නමක් ඝාතනය කරන්න තරම්, බුදු කෙනෙක්ගේ ලේ සොලවන්න තරම් ඒ තරම් පව්කාරයෙක් ගැන කතා කරෝ කලාතුරකින් බුද්ධ ශාසනය කීප දෙනෙක් ගැන ශාසනික ඉතිහාසෙ තියෙනවා. දේවදත්ත හාමුදුරුවෝ, අජාසත්ත, ඒ වගේ සිදුවීම්. සමාජය තුළත් කලාතුරකින් ඔයනි පුද්ගලයෝ ගැන අද රටේ අපිට තැන් තැන්වලින් අහන්නත් ලැබෙනවා. නමුත් සාමාන්‍ය සමාජය සාමාන්‍ය පුද්ගලයන් අතර එවැනි අකුසල් සිද්ධ වෙනවා ඉතාම අඩුයි. ගරුක කර්මයක් කෙරිලා නැත්නම්, අර කියන පංචානන්තරීය අකුසලයක් වෙලා නැත්නම්, මරණාසන්න කෙනෙකුට මරණ මංචකයේ බලවත් වෙන්න පුළුවන් කර්ම තමයි ආසන්න කර්ම. ඔන්න ඔතන තමයි අපි තේරුම් ගන්න ඕනේ, පරිස්සම් වෙන්න ඕනේ. ඔන්න ඔතනදී තමයි අපි අපේ හිත රැක ගන්න ඕනේ තැන. ආසන්න කර්ම. ආසන්න කර්ම කොටස් දෙකකට ධර්මයේ පෙන්නනවා. කුසල් මැඩලන අකුසල්, අකුසල් මැඩලන කුසල් කියලා ධර්මයේ පෙන්නනවා. කුසල් මැඩලන අකුසල්. ඒ කියන්නේ පින්වතුනි, කෙනෙක් ඉන්නවා මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි හරියට දන් දෙනවා, සීල් රකින්නවා, පොයට ගිහිල්ලා පන්සලේ උපෝසත සීලේ සමාදන් වෙනවා. ගෙදර ඉඳන් හරි උපෝසතේ රකින්න පොය දවස්වලට. අනුන්ට උදව් උපකාර කරනවා. බොහොම මෛත්‍රී සහගතයි. දැන් එයාගේ ජීවිතේ කුසලයෙන් පිරිච්ච ජීවිතයක්, පිනෙන් පිරිච්ච ජීවිතයක්. පින් වඩන කෙනෙක්. හැබැයි අවාසනාවකට මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙනවා. ඒ ජීවිතේ කරපු දෙයක් වෙන්න පුළුවන්, පෙර ජීවිතයේ දෙයක් වෙන්න පුළුවන්. ඒ මොහොතට බලවත් වෙලා එනවා. අන්න අර හිත ඇතුලේ යටපත් වෙලා තිබිච්ච රාග, ද්වේෂ, මෝහ ආදී ක්ලේශයන් ඇවිස්සීලා තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බැරුව මරණ මංචකයේ කෙලෙස් වලින් හිත යටපත් වෙලා අකුසලයක් බලවත් වෙලා මැරිලා දුගතිය වැටෙනවා. පින් කරපු කෙනෙක් පවා ආසන්න කර්මයක් හැටියට අකුසලයක් මතුවුණොත් දුගතියක ටික කාලෙකට හරි අපාය වැටෙන්න පුළුවන්. දැන් ඔබ අහලා ඇතිනේ ධර්මාශෝක රජුරෝ 84000ක් විහෙර විහාර හැදුවා. තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි වුණා, රහත් වුණා, මිහිඳු මහරහතන් වහන්සේ. තමන්ගේ දියණිය සංඝමිත්තා රහත් භික්ෂුණිය ශාසනයට පූජා කරා. මුණුබුරා තමයි සුමන සාමණේරයන් වහන්සේ. මහරහතන් වහන්සේලා ඇසුරු කරා. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් බණ ඇහුවා. ධර්ම සංගායනා කරා. ලෝකේ රටවල් වලට ධර්මයේ ව්‍යාප්ත කරා. මොන තරම් මහා විශාල පුණ්‍ය කන්දයක්ද මේ රැස් කරේ. හැබැයි මරණාසන්න වෙලාවේ ළඟ හිටපු පවන් සලන කෙනා ගැන වෛරයක්, කේන්තියක් ඇති වුණා යම් සිදුවීමක් නිසා. වටාත්ත වැදුනා කියලා තියෙනවා ඉතිහාස ශාසනික අටුවා පොත්පත්වල. මොකක් හෝ හේතුවකින් පවන් සලන කෙනා ගැන වෛරයක් ඉපදුණා. අර කරපු පින් යටපත් වෙලා ආසන්න කර්මයක් හැටියට ඒක බලවත් වෙලා දින කීපයකට හරි දුගතිය වැටුණා. අන්න කුසල් මැඩලන අකුසල් කරපු පින් යටපත් කරගෙන මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් මතුවෙන්න පුළුවන්. එහෙම මතුවුණොත් පෘථජ්ජනක මේ භයානකම තමයි දුගතියට යන්න වෙනවට. එක ටික කාලෙකට වෙන්න පුළුවන්. පින් ගොඩාක් බලවත් කෙනෙක් අපාය ඉපදුනත් දවසින් දෙකෙන් දවස් දෙක තුනකින් හරි අපායෙන් චුත වෙලා ආයි දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. හැබැයි මරණාසන්න මොහොතේ
ආසන්න කර්මයක් හැටියට බලවත් වෙන දේ ඊළඟ උපතට කෙලින්ම බලපාන. මේක අනි පැත්තක් තියෙනවා. අකුසල් මැඩලන කුසල්. සමහර අය ඉන්නවා දන් දෙන්නෙත් නෑ ලෝභයි. මසුරුයි. දන් දෙන අයටත් බනිනවා. සිල් සමාදන් වෙලා සීලයක් ආරක්ෂා කරන්න ගුණධර්ම පුරන්න උනන්දුවක් නෑ. ඔය අකුසල් කර කර පව්කං කර කර උඹලට වැඩක් නෑන අපිට ඕන විදියට අපි ඉන්න කිය ඉන්නවා. හැබැයි මරණාසන්න වෙලාවේ අන්තිම වෙලාවේ මොකක් හෝ පිනක් අපිට මට ජීවිත කාලය අකුසල් කරාට අන්තිම වෙලාවේ හිතට එනවා පිනක්. දරුවන්ටහරි කියන අනේ මට අට පිරිකරක් පූජ කරන්න ඕනේ. අනේ මට ස්වාමීන් වහන්සේ නමක් ගෙන්නල බණහන්න ඕනේ. මගේ අතින් ගොඩක් වැරදි වුණා. අනේ මට පන්සිල් ගන්න ඕනේ. ඔහොම කියන ඉන්න අන්තිම වෙලාවේ ලෙඩ ඇදේ. අපි හිතමු මොකක් හරි පිනකට අන්තිම වෙලාවේ උතුම් ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. හොඳට හිත පිහිට වන්න ධර්මය දන්න ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. වැඩම කරලා අර උපාසක මහත්මයට බණ කියනවා හිත පහදෝනෝ. සිල් සමාදන් කරනවා. ඔබතුමා පරණ අකුසල් ඔක්කෝම දැන් හිතෙන් අමතක් කරන්න. දැන් ඔබතුමා සිල්වත් කෙනෙ. එහෙම කියලා ආයිතින් සංවරී පිහිටෝල බණ කියලා හිත හදලා අට පිරිකරක් හරි පූජ කරලා සාදු කියලා අප හිතම ටික වෙලාවකින් එහෙම මැරෙනවා කියල. දැන් හිත පැහැදිලා හිතේ ප්‍රසාදයක් එක්ක පිරිකරක් පූජ කරපු පින බනාහගෙන ඉඳලා ඒ පින බලවත් වෙලා සුගතියන. අන්න තමන්ගේ ජීවිතයේ කරලා ති බකුසල් යටපත් කරගෙන ආසන්න කර්මයක් හැටියට කුසලයක් මත වුණා. එහෙම මතු වෙලා සුගතිය යන්නත් පුළුවන්. හැබැයි පිංහතුනි සසරේ කරපු අකුසල් ගොඩාක් බලවත් නම් ඒ ජීවිත කාලෙ ගොඩාක් පව්කං අකුසල් කර හිටපු කෙනෙක් නං දිවිය ලෝක ඉපදුනත් ටික දවසකින් චුත වෙලා අපායට වැටෙනවා. ආසන්න කුසලයක් බලවත් වනාට ඒ කුසලේ බොහෝ කාලයක් විපාක දෙන්න සමහරුන්ට පින නෑ පෙර අකුසල් බලවත්. නමුත් අපිට පේනවා මරණාසන්න මොහොතේ හිතක ස්වභාවය ඊළඟ උපතට බොහෝ බලපෑමක් කරනවා. ඒ නිසයි මරණාසන්න කෙනෙකුට කරපු පිනක් සිහි කරන එක කුසලයක් සීක ඔබහල ඇති ඉස්සර මිනිස්සු ළඟ තිබුණ පින් පොතක් කියලා. පින් පොත කියවන තමන් ජීවිත කාල ලියන පින්කල් ලියල තියෙනවා. මොක නැත්ත අමතක වෙනවා. දැන් ඔබ හිතන් ඔබේ ජීවිතය කොච්චර පින් කරලා ඇද කියලා. එක පාරට ඔබෙන් අහනෝ කරපු පින්කන් 10ක් විතර දැන් කියන්න කියලා. මොනවාහරි කල්පනා කරලා එකක් මතක් කරයි දෙකක් මතක් කරයි 2-3ක් කියයි දැන්නම් මතක්කෙන් නෑ කියනවා. මරණ මංචකේ හිත කලබල වෙලා බයවෙලා අසරණ වෙලා තියෙනකොට සමහරුන්ට කරපු පිනක්ක් මතක්කෙන්නේ. ඉස්සර මිනිස්සු ආසන්න කර්මයක වටිනාකම දන්න අය පින් පොතක් තියාගෙන ජීවිතයේ සිහිකර තමන් කරපු පින්කන් ලියල තිබ්බ. පිංහතුනි අද තාක්ෂණයත් එක් ඔබ ලෝකේ අපි දන්නවා මේ බණහන ගොඩාක් අය අද තරුණ පිරිස මැදිවයස වේවා මේ අන්තර්ජාලය පරිහරණය කරන බණහන සමාජයක් අත් තියෙන ලෝක තාක්ෂණයත් එක්ක ඉන්න. ඔබට පින් පොතක් ඔබට පුළුවන් ඉස්සර ඉතින් ලියලා තියෙන අකුරු ටිකනේ අද එහෙම නෙමෙයි ඔබ කරපු පින්කංවල ඔබට පුළුවන් ඒවා වීඩියෝ කරලා වීඩියෝ එකතු කරලා තියාගන්න. පින්කංවල පින්තූර එකතු කරලා වෙනම ඔබට හදාගන්න පුළුවන් පොතක් ඡායාරූපවලින් පින් වීඩියෝ වලින් ඔබට සම්පූර්ණ ඔබ කරපු පින්කං එකතු කරලා ලස්සන වැඩ සටහන ඔබට අන්තර්ජාලයෙන් හදාගෙන නිතර ඔබ දකිනවා බලනවා මේ මංකරපු පින්කම් මේ තියෙන පින්තූර මේ අපි ගිය අවුරුද්ද කරපු පින්කම් මේ තමයි අපි කරපු කටින පින්ක මේ පින්තූර දැන් බලන්න ඒවා දකිනකොට සිහි කරනකොට මොන තරම් පිනක් බලවත් වෙනවද කෙනෙකුට. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් සිහි කරගන්නවා කියන්නේ ඒ හිත ඊළඟ උපතට බොහෝ බලපෑම් කරනවා සුගතිගාමීව උපත පිණිස. ඒ නිසා ගරුක කර්මයක් කෙරිලා නැත්නම් අර ආනන්තරී අකුසල් වගේ භයානක ඒ කාන්තෙන් ඊළඟ ජීවිතය අපායට ඇදගෙන යන ගරුක කර්මයක් වෙලා නැත්නම් ඊළඟට විපාක දෙන්නේ මරණාසන්න මොහොතේ ආසන්න කර්ම.
ඒ ආසන්න කර්ම කොටස් දෙහිකට අපි ඉගෙන ගත්ත ගරුක කුසල් ගරුක අකුසල්. ආසන්න කුසල් ආසන්න අකුසල් ගරුක කර්මවලත් එහෙම තියෙන. එතන අපි ඉගෙන ගත්ත කුසල් මැඩලන අකුසල් තමන් කරපු පින් යටපත් කරගෙන මරණ මංචකේ අකුසලයක් මතු වෙනවා. එහෙම නැත්නම් අකුසල් මැඩලන කුසල් කරපු අකුසල් යටපත් කරගෙන මරණ මංචකේ කුසලයක් බලවත් වෙනවා. දැන් අපි හිතමු විශේෂයෙන් ඒ විදිහට ආසන්න මොහොතේ කරපු පින් යටපත් කරගෙන අකුසලයක් හරි අකුසල යටපත් කරගෙන කුසලයක් හරි විශේෂයෙන් බලවත් වුන් නැත්නම් එයාට මරණාසන්න කෙනෙකුට ඊළඟ උපතට හේතු වෙන්නේ ආචින්න කර්ම. ආචින්න කියන්නේ නිතර පුරුදු කරපු දේම බලවත් වෙනවා. පුරුදු කරපු දේ නිතර බුදුගුණ සිහි කර කර හිටපු කෙනාට මරණ මංචකෙත් බුදුගුණම සිහි වෙනවා. නිතර අනිත්‍ය සිහිකර කර හිටපු කෙනාට මරණාසන්න මොහොතේ අනිත්‍ය අරමුණ වෙනවා. තමා තුළ තියෙන සද්ධහා සීල සුත තියාග ප්‍රඥා සිහිකර කර සුගතියේ හිත පිහිටවාගෙන දේවතානුස්සතිය වඩපු කෙනෙකුට මරණ මංචකීක බලවත් වෙනවා. සුගතිය අරමුණ වෙනවා. අන්න නිතර කුසල් වැඩීමේ වටිනාකම නිතර පුරුදු කරන කෙනාට ඒ පුරුදු කරන පුරුද්ධ මරණාසන්න වෙලාය බලවත් වෙන තියෙන අවස්ථාව වැඩි. නිතර සීල් රකින සීලයට ප්‍රසංසා කරන කෙනාට මරණ මංචකේ තමන්ගේ සීලයේ සිහිවෙන මන් සිල්වත් කෙනෙ. මං මෙහෙම ගුණ ධර්ම පුරණ මං බුදුගුණ හිතනවා. මං අනුන්ට දන් පැන් පූජ කරල මං මෙච්චර පින් කරගත්තා කියල කරපු පින් සිහි වෙනවා. අන්න නිතර පුරුදු කරපු දේ සීවෙනවා. කෙනෙක් නිතර අකුසල් කරම හිටියොත් මරණ මංචකේ ඒ අකුසල් සිහිවෙන්න තියෙන අවස්ථාව ගොඩාක් වැඩී පින්වතුනි. වෛර කර දවේශ කර සාමාන්‍ය සමාජය තුළ ඔබ හිතන්න මේ ගොඩාක් වර්තමානය බෞද්ධ නාමෙන් ඉන්න බොහෝ දෙනෙක් තුළ ගත්තොත් මැරෙන බොහෝ දෙනෙක්ගෙන් බොහෝ දෙනෙක් එක්ක ප්‍රේත ලෝකොල ඉඩ කඩංගොල අර ගෙවල් දොරවල් දරුවෝ ඉඩං දේපල තන්හාාවි තෘෂ්ණාව මැරෙන්නේ. උදේදන් රෑවෙනකන් ලෝකෙ ඔතන ඉඩම පොල්ටික ඇහිදින එක වත්ත වටේ ඇවිදින එක. මං මැරුණට පස්සේ මේවා නාස්ති වෙලා යයි මේවැ වටිනාකමක් මුන්ට නෑ කියලා ඉතින් දරුවන්ට බැන අර ඉඩ කඩන් එක්ක දේපල එක්ක යතුරු කැරලීනේ ගහගෙන කාටවත් අල්ලන්න දෙන්න. එතකොට මේ වගේ මේ අපේ දේවල් පරම්පරාවෙන් ආපු දේවල් මෙහෙම කිය හිතෙන් මේවට බැඳෙනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කාමයන් පරිහරණය කරනවා. ඔය ඉඩ කඩන් ගෙවල් විතරක් නෙමෙයි රජකං කරපු අහිටිය සෝවාන් වෙච්චයි. මිම්මිසා රජ්ජුරු රජකං කර සෝවාන් වෙලා. මාලිගාව ගැන හුල්ල මැරුන්නේ. විසාකාව 27 කෝටියක් වියදං කරලා පූර්වාරාම හැදුවේ කෝටිපතිනිය. 9 කෝටියක් වටින පළඳනාවක් පැළඳගෙන හිටියේ. මේ මගේ රත්තරම් බඩු මේවා කොහොමහරි මේවා තියාගන්න ඕනේ. මේවා නැති වෙන්න දෙන්න බෑ කියලා ඒවට ඇලිලා හිටියේ නෑ. බුදුහාන්දුරන්ගේ ගිහි ශ්‍රාවකයක් කාමයන් පරිහරණය කරනවා නමුත් ආදීනව දස්සාවිනු. ආදීනව දකිමින් ඒව පරිහරණය කරන්න. අනිත්‍යයි. මේවා යම් දවසක මට අතහරන්න වෙනවා කියලා ඒව පරිහරණය කරන්න හිතෙන් ඇලිල නෙමේ අවබෝධය. ඒ අවබෝධය නැත්නං ගෙවල් ඉඩකඩං දේපල ඌවට ආසාවි මැරිලා බොහෝ දෙනෙක් ඒවෑම ප්‍රීතිව අමනුස්්‍යය වෙලා උපදින. ඒ නිසා පිනම පුරුදු කරන්න කුසල් වඩන්න සිල් රකින්. අන්න ඊළඟට ගරුක කර්මත් නැත්නම් ආසන්න කර්මයක් විශේසින් බලවත් වනෙත් නැත්නම් ආචින්න කර්මයක් හැටියට නිතර පුරුදු කරගත්ත දේත් බලවත් කරගන්න බැරි අවස්ථාවක කටක්තා ඉතාම දුරුවල කර්මයක් කුමක් හෝ කර්මයක් බලවත් වෙලා ඊළඟ උපත කරයන බොහෝ වෙලාවට කටක්තා කර්ම කියන්නේ අපේ හිතේ ඒ වෙලාවට හිත බලවත් නැති වෙලාවක සමලා නින්දෙන් මැරෙනවා. සිහි නැතුව ඉඳලා එහෙම මැසින් එක ඉඳලා පණ යන සමහර කෝමා වගේ තත්වල ඉඳලා පණ යන. එතකොට ඔය වගේ අවස්ථාවක එයාට උත්සාහයෙන් වීරියෙන් සිහි කරගන්නවා තව කෙනෙකුට සිහි කරවන්නවත් වෙලාවක් නෑ. හැබැයි හිත හැම වෙලාම යම් කිසි සිතුවිලි පරම්පරාවක් තුළ තියෙන් මතක තියාග සිතුවිලි නැති වෙලා නෙමේ. මරණාසන්න කෙන ඇස්සැල්ල කතා කරේ නැතත් කටින් කතා කරන්න බැරි වුණත්
අතපය හොළුවන්න බැරි වුණත් ඇස් වහගෙන හිටියත් එයාගේ සිතුවිලි පරම්පරාව මේ භවාංග චිත්ත පරම්පරාව පවතිනවා. ඒක සිදෙන එකක් නෙමෙයි. දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් කොයාගන්න බැරි විදිහට පැටලි පැටලි මෙහින් චුත්ත වෙන්නකොට චිත්තක්ෂණය තව තැනක් කල්ල ගන්න ප්‍රතිසන්ධි චිත්තේ. එතන ඉදං අර සිතුවිලි පරම්පරාවායි කලාගෙන යනවා. ඒ නිසා මේ සංසාරික සත්වයාට මරණාසන්න මොහොත කියන ජීවිතයේ තීරණාත්මක තැන. ඒ තීරණාත්මක තැන අසරණ නොවෙන්න නං ඔබට මේ කරුණු ටික මේ දේශනා හොඳට අහගෙන ඉන්නකොට විමසන්න හිතන්න මේ දේශනා ඔස්සේ මෙනෙහි කරන්න. මට මොකක් වෙයිද. මමත් ඔය ඉරනම ඉක්මවාගිය කෙනෙක් නොවේ නේද කියලා තමන් දිහා ආපස්සට හැරල බලන්න. අන්න එතකොට ඔබට පුළුවන් හිත රැකගන්න අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න මැරෙන්න්න වැටෙනකංගින් නැතුව පින් දහම් කුසල් දහම් බලවත් කරගෙන ධර්මය දියුණු කරගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කෙලපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මානු ශාසනාව මේ බණහලා රැස් කරගත් සියලුපි සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ඔබ හැම දෙනාටම ලැබීවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදාය කති ධර්මයෙන් කටයුතු කරන්නේ පරලෝ සැපත්වන්නට එදනු සුනිල් ප්‍රේමරත්න මහත්මාගේ පුතනුවන් වන සුනෙත් ප්‍රේමරත්න පුතනුවන් දියනිය ගයනි ප්‍රේමරත්න දියනිය බිරිඳවන චන්ද්‍රා සුභසිංහ ඒ මෑනියන් ඒ වගේ මීරිගම් පදිංචි වජිර ජයන්ත මහත්මා සහ පවුලේ පිරිස ඔස්ට්‍රේලියාය මෙල්බන්හි පදිංචි විරාජ් වැන්ද බෝනා මහත්මා ඇතුළු ඒ පවුල සියලු දෙනා තමයි එකතු වෙලාද මේ පින්කම කරන්න මේ ධර්මදාන මේ පින්කම කරන්න ඉතින් ඒ හැම දෙනාට මස්සු ජීවත්වන්න පවුල හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඒ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. එයගේ අරමුණ තමයි මීරිගම් පදිංචිව සිටි 2019 අගෝස්තු මස 30 වෙනි දින පරලෝ සැපත්වන්නට ඉදුණු සුනිල් ප්‍රේමරත්න මහත්මාට පින් අනුමෝදන් කිරීම මීරිගම මාදම විට පදිංචිව සිට පරලෝ සැපත් වූ සිරිසේන සීයාටත් තම මෑනියන්ගේ පියාණන් වන පරලෝ සැපත් වූ කරෝලිස් සිං්ඥෝ මහත්මාටත් සුභසිං හාමිනේ මෑනියන්ටත් වැඩිමහල් සොහොයුරුවන මීරිගම දෙල්වල පදිංචිව සිටි නන්දන බෙනට් මහත්මාටත් ඒවගේ පරලෝ සැපත් වූ එස්සේ දයාවතී මිත්තනිය ඇතුළු පවුලි හැම දෙනාටම සංසාරගත මිය පරල්ලවගිය පරම්පරාගත පවුලේ සියලු මියගිය ඥාතීන් හැම දෙනාම සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම අරමුණ. මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම බැහැම දෙනාගෙම පරම්පරාගත මියගේ සියලු ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්වේවා සුවපත්තේවා වහවහා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. එමනං ඔබ හැම දෙනාටමත් බණඇසූ හැම දෙනාමත් ලක්වාසී ලොවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. මෙත් සදහම් දේශනා අතිඋතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ වටිනා වූ අතිඋතුම් වූ සද්ධර්ම දේශනාවකුයි ඔබ එලෙස ශ්‍රවණය කරන්නට යෙදුනේ. සියලු දෙනාගේම සිත් සතන් සුවපත් වෙත්වා ජීවිත අවබෝධය පිණිසම මේ සද්ධර්ම දේශනාව හේතු වාසනාම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි මේ සංසාර දුකින් ඉක්මනින්මත් මිදෙන්නට හැකියාව වාසනාව සැමටම උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සංසාරය කියන්නේ දුකක්. මේ දුක් සංසාරයෙන් මේ දුක් ගොඩින් මිදෙන්නට හැකියාව ලැබෙනවා නම් කොච්චරනම්
වාසනාවක්ද. ඒ වාසනාව ඔබ උදා කරගන්න. දිනපතා ඔබ සද්ධර්ම දේශනාවල් ශ්‍රවණය කරන්න. මෙවැනි අතිඋතුම් සද්ධර්ම දේශනාවල් මුළු මහත් ලෝකයාම ලෝකයේ පුරාවටම ලෝකයාටම ශ්‍රවණය කරන්නට විසුරුවා හරින්නට ඔබ කටයුතු කරන්න. ඔබට පින්සිත් පහළ වේවා. පින්දහම් රැස් කරන්නට තව තවත් නිරෝගී සම්පන්නියම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සදවතුනි, අද මේ සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා පින්වර දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ පරලෝ සැපත් එස් සුනිල් ප්‍රේමරත්න මහත්මයාගේ පුතුණුවන් වන සුනිත් ප්‍රේමරත්න, දියණිය ගයිනි ප්‍රේමරත්න සහ බිරිඳ චන්ද්‍රා සුබසිංහ, මේරිගම පදිංචි වජිර ජයන්ත මහත්මයා සහ පවුලේ පිරිස, ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි පදිංචි විරාජ් වැන්දබෝනා මහත්මයා සහ පවුලේ පිරිස විසින් දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවා. මේ පින්වත් පිරිසට තව තවත් මෙවැනි අතිඋතුම් පුණ්‍ය කටයුතු සිදු කරන්නට පින්සිත පහළ වේවා. ජීවිතය තුළ අපට සිදු කරන්නට පුළුවන් උතුම්ම දාණය තමයි ධර්ම දාණය කියන්නේ. මේ පින්වතුන් පිරිස අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරනු ලැබුවා. ඔබ සියලු දෙනාටම මේ සංසාර දුකින් ඉක්මනින්ම මිදෙන්නට වාසනාව උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින් යුතුව සියලු දෙනාම සුවපත් වෙත්වා, නිරෝගී වෙහෙවා, කායික මානසික සුවපත් භාවය ලැබේවා. සියලු දෙනාටම යහපත් අයුරින් පින්දහම් රැස් කරමින් ජීවත් වන්නට ඔබට හැකියාව උදා වේවා. සියලු දෙවියෝ ඔබව රකිත්වායි කියලා ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි, අද මේ සද්ධර්ම දේශනාව නිසි ධර්ම අවබෝධයකින් යුතුව සිදු කරා වූ අවසරයි සිහිපත් කරන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හෙන්පුල ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපද ගලිගමුවේ ඥානදීප පින්වන්ත නායක ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පන්නියම ලැබේවා, දීර්ඝායුෂ සුවයම ලැබේවා. මේ සම්බුද්ධ ශාසනය තවත් চিරාත් කාලයක් බබලවන්නට උන්වහන්සේට වාසනාව උදා වේවායි කියලා සාදුකාර ලබා දෙමු සියලු දෙනාට. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාව සමගින් අවසරයි සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමුගෙන යනට. තවත් මෙවැනිම මෙත් සදහම් දේශනා අර්ථවත් සද්ධර්ම දේශනා මාලාවක් තුලින් වටිනා සද්ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතිව සමගන්නම් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.